ක්‍රිස්ටල් ඔඩියෝ බුක්ස් ඔබ වෙත ගෙනෙන හැරි පොටර් සහ මායා පාෂාණය 16 වෙනි පරිච්ඡේදය දොර හරහා පාලට දෙවන කොටස. මේ නාකි පියුස්ටයි එයාගේ විහිළු වලටයි සමාවෙන්න උතුමාණෙනි. මට මෙහි වැඩ තියෙනවා පියුස්. හැරි අනකලය. අද රැට මෙතනින් ඈත් වෙලා ඉන්න. මම එහෙම කරන්නම් උතුමාණෙනි, අනිවාර්යෙන්ම. ආපහු ඉහළට පාවෙමින් පියුස් කීවේය. ඔයාගේ වැඩේ හොඳට වෙයි කියලා හිතෙනවා බාරොන්. මම බාධා කරන්නේ නෑ. ඉන්පසු ඔහු වහා ඉවත් විය. අති විශිෂ්ටයි හැරි. රොන් රහසින් කීවේය. තප්පර කිහිපයකට පසු ඔවුන් එහි ළඟා විය. තුන්වෙනි තට්ටුවේ කොරිඩෝවෙන් ඉවත දොර දැනටමත් විවෘත කර තිබිණි. ඔන්න අපි ආවා. හැරි සෙමින් කීවේය. ස්නේප් දැනටමත් ෆ්ලෆිව පහු කරලා ගිහින් විවෘත වූ දොර තුලින් පේන දේ බැලීමට දෙදෙනාටම අවශ්‍ය විය. අදිසි ලෝගෝ තුලම හැරි අනෙක් දෙදෙනා වෙත හැරුණේය. ඔයාලට අපු යන්න ඕනේ නම් මම කිසිම වැරද්දක් කියන්නේ නැහැ. ඔහු කීවේය. ඔයාලට ලෝගෝ අරන් යන්න පුළුවන්. මට දැන් ඒක ඕන වෙන එකක් නැහැ. මෝඩ වෙන්න එපා. රොන් කීවේය. අපි එනවා. හමෝයිනි කීවාය. හැරි දොර තල්ලු කර විවෘත කළේය. දොර සෙමින් විවෘත වෙද්දීම තාලෙට සෙමින් ගොරවන හඬක් ඔවුන්ට ඇසිනි. ඌට ඔවුන්ව නොපෙනුනත් බලු හෝම්බ තුනම පහසුවෙන් මෙන් ඔවුන් සිටි පැත්ත ඉව කළේය. මොකක්ද රෝගේ කකුල ළඟ තියෙන්නේ? හමෝයින රහසින් ඇසුවාය. වීණාවක් වගේ. රොන් කීවේය. ස්නේප් ඒක එතන දාලා යන්නේ නැති. වාදනය කරන එක නවත්තපු ගමන් ඌ නැගිටිනවා. හැරි කීවේය. මේ ඔන්න. ඔහු හැග්‍රිඩ් දුන් බටනලාවගෙන එය පිම්බේය. එය තාලයක් නොවුනත් පටන් ගද්දීම මුර්ගයාගේ ඇස් පියවෙන්නට පටන් ගත්තේය. හැරි හුස්ම ගත්තේ අමාරුවෙනි. සෙමෙන් බල්ලාගේ ගෙරවිල්ල නැවතිනි. උගේ පතුල් පණ නැති වී දනින් වැටුණේය. ඉන්පසු ඌ බිම වැතිරී නිදාගත්තේය. දිගටම වාදනය කරන්න. ඔවුන් ලෝගුවෙන් ඉවතට විත් පහලට බහින දොර වෙත ගමන් කරද්දී රොන් කීවේය. ඔවුන් බල්ලාගේ ඔළුවලට ලං වෙද්දී උගේ ගඳ ගහන උණුසුම් හුස්ම තදින් වැදිනි. මම හිතන්නේ අපිට දොර උඩට අදින්න පුළුවන් වෙයි. බල්ලාගේ පිටුපසට ඉහළින් බලමින් රොන් කීවේය. හමෝයිනි මුලින්ම යන්න ඕනද? නෑ මට ඕනේ. හරි එහෙනම්. රොන් දත්මිටි කාගෙන බල්ලාගේ කකුල උඩින් පරිස්සමින් පැන්නේය. ඔහු නැවී දොරේ ඇති මුදුවෙන් ඇද එය විවෘත කළේය. මොනවද ඔයාට පේන්නේ? හමෝයිනි නොවිසිල්ලෙන් ඇසුවාය. මුකුත් නෑ, කළු විතරයි. පල්ලෙහාට බහින්න පාරක් නෑ. අපිට පනින්න තමයි වෙන්නේ. තවමත් බටනලාව පිඹෙන හැරි අතවනා තමා වෙත අවධානය ගත්තේ ඇඟිල්ල දිගු කර තමාව පෙන්වීය. ඔයාට මුලින්ම යන්න ඕනද? ඔයාට විශ්වාසද? රොන් ඇසුවේය. මම දන්නේ නෑ මේක කොච්චර යටද කියලා. බටනලාව හමෝයිනට දෙන්න. එයා බල්ලව නිදි කරලා තියාගනින්. හැරි බටනලාව දුන්නේය. ඒ තප්පරයට බල්ලා ගොරවා දිග ඇතුනේය. නමුත් හමෝයිනි වාදනය පටන් ගත්තෙන් වහා ඌ තද නින්දට වැටුනේය. හැරි දොර වෙත පැමිණ පහළ බැලුවේය. පතුලක සේයාවක්වත් නැත. ඔහු තම ඇඟිලි වලින් එල්ලී පහළට ගියේය. ඉන්පසු ඔහු රොන් දෙස බැලුවේය. මට මොනාහරි වුණොත් පස්සෙන් එන්න එපා. කෙලින්ම බකමෝණු කුඩුවක් ගාවට ගිහින් හෙඩ්විග්ව ඩම්බල්ටෝට යවන්න. හරිද? හරි. රොන් කීවේය. විනාඩියකින් හමුවෙමු එහෙනම්. මං හිතන්නේ. ඉන්පසු හැරි අත නිදහස් කළේය. ඔහු පහළට වැටෙත්ම සීතල ගඳ ගහන සුළඟ ඔහු පසු කර ගියේය. ඔහු පහළට වැටි නතර විය. විකාර වැටිල්ලකින් පසු ඔහු යම් මෘදු දෙයක් මත වැටි වෙලී සිටියේය. ඔහු නැගිට අතපතගා බැලුවේය. ඔහුගේ ඇස් අඳුරට හොරු නැත. එය දැනුනේ ඔහු යම්කිසි ආකාරයේ ශාකයක් මත සිටිනවා මෙනි. ඒක හරි. ඔහු ඉහළින් පේන මුද්දරයක් ප්‍රමාණයේ ආලෝක කොටුව වෙත කීවේය. සිනිඳු තැනකට වැටෙන්නේ. ඔයාට පනින්න පුළුවන්. රොන් වහා පැන්නෙන් අතපය විහිදාගෙන හැරි අසලටම පතිත විය. මේ මොනවාද? ඔහු මුලින්ම ඇසුවේය. දන්නේ නෑ මොනාහරි පැලජාතියක් වගේ. මම හිතන්නේ ඒක තියෙන්නේ වැටෙන එක නවත්තන්න. හමෝයිනි ඉක්මනට එන්න. ඈතින් ඇසුණු සංගීතය නැවතුනේය.
බල්ලා මහා හයියෙන් බුරුණ ඇසුනත් හමෝයිනි ඒ වන විටත් ඇතුළට පැන සිටියාය. ඇය හැරීගේ අනිත් පැත්තට පතිත වූවාය. අපි ඉස්කෝලෙන් හැතක්ම ගානක් යට වෙන්න ඇති. ඇය කීවාය. ඇත්තටම මේ පැලට ජාතිය තියෙන එක වාසනාව. රොන් කීවේය. වාසනාව? හමෝයිනි වෙවුලුවාය. ඔය දෙන්න දිහා බලන්න. ඇය ඉහළට එසවී බිත්තියක් වෙත යාමට දැඟලුවාය. ඇයට දඟලන්නට සිදු වූයේ ඇය පතිත වූ මොහොතේම පැලෑටිය විසින් සර්පයෙක් මෙන් වූ පහුරු වලින් ඇගේ කකුල් වෙලා ගන්නට පටන්ගත් නිසායි. හැරි සහ රොන් දකින්නටත් පෙර ඒවා භයානක ලෙස ඔවුන්ගේ කකුල් තදින් වෙලාගෙන තිබිණි. පැලෑටිය හොඳින් අල්ලා ගැනීමට පෙර හමෝයිනි තමම නිදහස් කර ගැනීමට සමත් වූවාය. ඉන්පසු ඇය පිරිමි ළමුන් දෙදෙනා පැලෑටිය තමන්ගෙන් ඉවත් කිරීමට පොරබදින දෙස බිහිරාන්ත වී බලා සිටියාය. ඔවුන් ඊට එරෙහිව දඟලන තරම වැඩිවෙත්ම පැලෑටිය ඔවුන්ව ග්‍රහණයට ගන්නා වේගය වැඩි විය. හෙල්ලෙන්න එපා! හමෝයිනි ඔවුන්ට අනකලාය. මම දන්නවා මේ මොනාද කියලා. ඒ යක්ෂයාගේ උගුල. ඒකට කියන නම දැනගත් එකට හරිම සතුටුයි. ලොකු උදව්වක්. තම ගෙලවටා පැලෑටිය එතිම වළක්වන්නට පොරබදිමින් රොන් කෑ ගැසුවේය. කෑ ගහන්න එපා. මම ඒක මරණ හැටි මතක් කරන්න උත්සාහ කරනවා. හමෝයිනි කීවාය. හොඳයි ඉක්මන් කරන්න. මට හුස්ම ගන්න බෑ. හැරි තම පපුව වටා එතුණු වෙල අදිමින් කීවේය. යක්ෂයාගේ උගුල ප්‍රොෆෙසර් ස්ප්‍රවුට් මොකක්ද කීවේ? ඒක අඳුරටයි කුණුවලටයි කැමති. එහෙනම් ගිනි ගොඩක් ගහන්න. හැරි හුස්ම හිරවෙමින් කීවේය. ඔව් ඒත් මෙතන දර නෑනේ. හමෝයිනි තම අත් තදින් මිරිකමින් කීවාය. ඔයාට පිස්සු හැදිලාද? රොන් බෙරිහන් දුන්නේය. ඔයා මායාකාරියක්ද නැද්ද? ඕ හරි. කියව හමෝයිනි තම යෂ්ටිය ඉවතට ඇදගත්තාය. ඇය යමක් මුමුණමින් එය වැනුවාය. ලූමෝස් සොලේම්! නිල්පාට ගෙනිදලු ඉන් ඉවතට විහිදින. තප්පර කිහිපයකට පසු පැලෑටිය ආලෝකයෙන් සහ රස්නයෙන් ඉවතට ඇදෙද්දී තමන් වටා වූ වැල් ලිහිල්වෙනු රොන්ට සහ හැරිට දැනුනි. නලියමින් ගැස්සෙමින් එය ඔවුන්ගේ සිරුරුවලින් ඉවත් වූයෙන් ඔවුන් නිදහස් විය. වාසනාවට ඔයා ඖෂධ විද්‍යාව හොඳට ඉගෙන ගන්න හමෝයිනි. හමෝයිනි සිටි බිත්තිය අසලට එමින් මුහුණේ දහඩිය පිසිමින් හැරි කීවේය. ඔව්. රොන් කීවේය. හැරි මෙතන විනාශයක් කරගෙන ඔලුව නැති කරගත්තේ නැති එකත් වාසනාව. මෙතන දර නෑනි. ඇත්තටම මේ පැත්තට. හැරි ගලින් සෑදූ පොටුමගක් පෙන්වමින් කීවේය. ඉදිරියට යාමට තිබුණේ ඒ මඟ පමණයි. ඔවුන්ට තමන්ගේ අඩිහඬට අමතරව ඇසුනේ බිත්තිවලින් වතුර වැටෙන හඬ පමණි. පොටුමාර්ගය පහළ අතර දිවෙන් එකක් වූයෙන් හැරිට ක්‍රින්කොට් සිහිවිය. හදවතේ වූ අප්‍රසන්න වේදනාවක් සමග මායා බැංකුවේ සේප්පු ආරක්ෂා කරමින් ඉන්න බව කියූ මකරාව ඔහුට සිහිවිය. ඔවන්ට මකරෙක් මුණ ගැවුණොත් සම්පූර්ණයෙන්ම වැඩුණු එකෙක්. නෝබට් දැනටමත් නරක අත්දැකීමක් වී තිබිණි. ඔයාට මොනාහරි ඇහෙනවද? රොන් රහසින් කීවේය. හැරි ඇහුම්කම් දුන්නේය. ඉහලින් සියුම් සරසර හඬක් සහ සියුම් ගැටෙන හඬක් ඇසේ. ඔයා හිතනවදේ අවතාරයක් කියලා? මම දන්නේ නෑ. මට ඇහෙන්නේ පිහාටු සද්දයක් වගේ. අන්න ඉස්සරහා එලියක් තියෙනවා. මොනහරි හෙලවෙනවා මට පේනවා. ඔවුන් පටුමග කෙළවරට පැමිණි විට හොඳින් ආලෝකමත් කළ කුටියක් දක්නට ලැබිණි. ඒ සිවිලිම ඔවුන්ට ඉහලින් රවුම් හැඩයකට පිහිටා තිබිණි. කුටිය මැණික් කැටමෙන් දිලිසෙන සැලෙන දඟලන කුරුල්ලන්ගෙන් පිරී පැවතිනි. කුටියේ විරුද්ධ පැත්තේ විශාල ලී දොරක් විය. අපි කාමරය හරහා ගියොත් උන් අපිට පහර දෙයි කියලා ඔයා හිතනවද? රොන් කීවේය. බොහෝ විට. හැරි කීවේය. උන් දරුණු දෙයට පේන්නේ නෑ. ඒත් මට හිතෙන්නේ උන් ඔක්කොම එකවර පල්ලෙහාට කඩාගෙන ආවොත් ඒත් වෙන ක්‍රමයක් නෑ. මම දුවන්නම්. හැරි හොඳ හුස්මක් ගෙන අත්වලින් මූණ වසාගෙන කාමරය හරහා පෙම්මේ දිව ගියේය. මොන තප්පරේ හරි උල් හොටවල් සහ නියපොතු පිටේ වදී වියයි ඔහු බලාපොරොත්තු වූවත් කිසිවක් සිදු වූයේ නැත. ඔහු පරිස්සමෙන් අනෙක් පසට ගියේය. ඔහු දොරේ තිබූ අල්ලුවෙන් අල්ලා ඇද්දත් එය අගුළුදා තිබිණි. අනෙක් දෙදෙනා ඔහු පසුපස ආවෝය. ඔවුන් දොර ඇද්දත් ඇසවීමට උත්සාහ කළත් එය සෙලවුණේවත් නැත. හමෝයිනිගේ අලෝ හමෝරා මන්තරය වැඩ කළේත් නැත. දැන් මොකද කරන්නේ? රොන් කීවේය. මේ කුරුල්ලෝ උන්නිකං ලස්සනට විතරක් මෙතන ඉන්නවා වෙන්න බෑ. හමෝයිනි කීවාය. ඔවුන් කුරුල්ලන් දෙලෙසෙමින් පියාඹන අයුරු බලා සිටියෝය. දෙලෙසෙමින්? උන් කුරුල්ලෝ නෙමෙයි. හැරි එක්වරම කීවේය. ඒවා යතුරු.
පිහාට තියෙන යතුරු හොඳට බලන්න. ඒ කියන්නේ අනෙක් දෙදෙනා යතුරු දෙස බලා සිටින අතරේ ඔහු වටපිට බැලුවේය. ඔව් අර බලන්න කොසු. අපිට තියෙන්නේ දොර යතුරු අල්ලගන්න. ඒත් එතන ඒවා 100 ගාණක් තියෙනවා. රොන් දොරේ අගුල පරීක්ෂා කර බැලුවේ. අපි හොයන්න ඕනේ ලොකු පරණ තාලේ යතුරක්. බොහෝ විට අගුල වගේම රිදි එකක්. ඔවුන් තිදෙනාම කොසු 3ක් ගෙන ඉහළ ශබ්ද කරන යතුරු පොදිය තුලට ගියෝය. ඔවුන් ඉදිරියට පැන අල්ලන්නට තැත් කළත් ඒවා වේගයෙන් යමින් විසිරෙමින් ඇල්ලීම කළ නොහැක්කක් මෙන් පෙන්වීය. හැරි රටේ දක්ෂ ලාබාලතම සීකර් වූයේ නිකම් නෙමෙයි. ඔහුට දේවල් හොයාගන්න අනික් අයට නැති දක්ෂකමක් තිබිණි. දේදුණු පාට පිහාටු අතරේ විනාඩියක් පමණ පියාඹූ හැරි නැමුණු තටුවක් ඇති විශාල රිදි යතුරක් දුටුවේය. එය දිස් වූයේ දැනටමත් වරක් අල්ලාගෙන රළුවට යතුරු සිදුරේ ඔබන ලද්දක් මෙනි. අරක! ඔහු අනෙක් දෙදෙනාට කතා කළේය. අර ලොකු එක. අතන! නෑ අතන! අර දෙලෙසින නිල් පාට පිහාටු තියෙන්නේ. එක පැත්තක පිහාටු ඔක්කොම පොඩි වෙලා හැරි පෙන්නූ දෙසට රොන් වේගයෙන් ගියේය. ඔහු සිවිලි මේ හැප්පි වැටෙන්නටද ගියේය. අපි ඒකට ලං වෙන්න ඕනේ. පොඩි වුණු තටු ඇති යතුරෙන් ඇස් ඉවතර නොගෙන හැරි කීවේය. රොන් ඔයා උඩින් ඒක ළඟට එන්න. හර්මෝනි යට ඉඳලා ඒක පල්ලෙහාට යන්න නොදී තියාගන්න. මම ඒක අල්ලගෙන බලන්නම්. හරිනේ? දැන් රොන් පහළට ආවේය. හර්මෝනි ඉහළට ආවාය. යතුර ඔවුන් දෙදෙනාව මගහැරියේය. නමුත් හැරි එය පසුපස පැන්නුවේය. එය බිත්තිය දෙසට වේගයෙන් යන්නට පටන් ගත්තේය. හැරි ඉදිරියට නැවී ජරා පොඩි වෙන ශබ්දයක් ඇතිව යතුර එක් අතකින් ගලට තද කරගත්තේය. රොන් සහ හර්මෝනිගේ ප්‍රීති ഘോഷාව උස් කොටියේ දෝංකාර දුන්නේය. ඔවුන් වහා බිමට ආ පසු යතුර අතේ දඟලන හේයින් හැරි දොර වෙත දිව්වේය. ඔහු වහා එය අගුලට රිංගවා කැරකෙව්වේය. එය විවෘත විය. අඟුල ඇරුණු වහා යතුර නැවතත් පියෑඹීමට පටන් ගත්තේය. එය දැන් දෙවතාවක්ම අල්ලගෙන ඇති නිසා පියෑඹුවේ ඉතා අපහසුවෙනි. ලෑස්තිද? දොරේ අල්ලුව මත අත තබමින් හැරි අනෙක් දෙදෙනාගෙන් ඇසුවේය. ඔවුන් හිස වැනුවෙන් ඔහු දොර තල්ලු කර විවෘත කළේය. ඊළඟ කුටිය බොහෝ කළුවර වූයෙන් ඔවුන්ට කිසිවක් පෙනුනේ නැත. නමුත් ඔවුන් ඇතුළට පය තබත්ම එය ආලෝකමත් වී අලංකාර දර්ශනයක් පෙන්වීය. ඔවුන් සිටගෙන සිටියේ විශාල චෙස් ලෑල්ලක කෙළවර පිටුපසේම පේලියේ චෙස් මිනිසුන්ට පිටිපසිනි. ඒ සියල්ල ඔවුන්ට වඩා උස් වූ අතර කළුගලින් නෙලා ඇතිවාක් මෙන් පෙනිනි. කුටියේ අනෙක් කෙළවරේ ඔවුන්ට මුහුණලා සුදු ඉත්තන් තිබිනි. හැරි රොන් සහ හර්මෝනි යන්තම් වෙව්ලුවෝය. සුදු චෙස් මිනිස් කුළුණුවලට මුහුණු තිබුණේ නැත. දැන් අපි මොකද කරන්නේ? හැරි කෙඳිරුවේය. වෙන මොනා කරන්නද? රොන් කීවේය. අපි කාමරේ එහා පැත්තට යන්න නම් චෙස් සෙල්ලම් කරන්න ඕනි. සුදු ඉත්තන්ට පිටුපසින් ඔවුන්ට තවත් දොරක් පෙනෙන්නට තිබිනි. කොහොමද? හර්මෝනි කනස්සල්ලෙන් ඇසුවාය. මම හිතන්නේ අපිට චෙස් මිනිස්සු වෙන්න සිද්ධ වෙනවා. රොන් කළු නයිට්වරයා වෙත ගොස් නයිට්වරයාගේ අශ්වයාව ඇල්ලුවේය. එක් වරම කළුගලට පන ආවෙන් අශ්වයා කකුල් බිම වැද්දූ අතර නයිට්වරයා හිස් වැස්ම ලූ හිස හරවා පහළ සිටි රොන් දෙස බැලුවේය. අපිට එහා පැත්තට යන්න ඔයාලට එකතු වෙන්න ඕනද? කළු නයිට්වරයා හිස සැලුවේය. රොන් අනෙක් දෙදෙනා වෙත හැරුණේය. මේකට හිතන්න ඕනේ. ඔහු කීවේය. මම හිතන්නේ අපි කළු ඉත්තෝ 3 දෙනෙක්ගේ තැනගන්න ඕනේ. හැරි සහ හර්මෝනි රොන් හිතනතෙක් නිහඬව සිටියහ. අන්තිමේ ඔහු කතා කළේය. දැන් ඔය දෙන්න වැරදියට හිතන්න එපා. අවුල් වෙන්නත් එපා. ඒත් ඔය දෙන්නම චෙස් වලට එච්චර දක්ෂ නෑනේ. අපි අවුල් යන්නේ නෑ. හැරි වහා කීවේය. අපි කරන්න ඕන දේවා කියන්නකෝ. හොඳයි හැරි. ඔයා බිෂොප්ගේ තැන ගන්න. හර්මෝනි ඔයා එයාගේ එහා පැත්තට යන්න. අර මාලිගාව වෙනුවට. එතකොට ඔයා මම වෙනවා නයිට් කෙනෙක්. රොන් කීවේය. චෙස් මිනිසුන් ඇහුම්කම් දෙන බවක් පෙනෙන්නට තිබිනි. මන්ද එක් බිෂොප් කෙනෙකුත් නයිට් වරයකුත් මාලිගයත් සුදු ඉත්තන් පිටුපසට හරවා ලෑල්ලෙන් ඉවත් වූහ. හැරි රොන් සහ හර්මෝනිට සිට ගැනීමට හිස් කොටු 3ක් ඉතිරි විය. හැම වෙලෙම චෙස් වල පටන් ගන්නේ සුදු. රොන් ලෑල්ලේ අනෙක් පස බලමින් කීවේය. ඔව් අර සුදු කුඩා ඉත්තෙක් කොටු 2ක් ඉදිරියට ආවේය. රොන් කළු ඉත්තන් මෙහෙයවීමට පටන් ගත්තේය.
ඔහු යවන තැනට ඒවා නිහඬවම ගමන් කළේය. හැරිගේ දනහිස් වෙවුලන්නට විය. ඔවුන් පැරදුනොත් මොනා වෙයිද? හැරි ඇදයට කොටු 4ක් දකුණට යන්න. මුල්ම කම්පනය ඇති වූයේ ඔවුන්ගේ අනික් නයිට්වරයාව අල්ලාගත් මොහොතේය. සුදු රැජින ඔහුව කුඩුවී බිමට වැටෙන්නට ගසා ලෑල්ලෙන් ඉවතට ඇදගෙන ගියාය. ඔහු එහි නිහඬව මුනින් තලා වැටි සිටියේය. ඒක වෙන්න දෙන්න සිද්ධ වුණා. රොන් වෙවුලමින් කීවේය. ඒකෙන් ඔයාට පුළුවන් අර බිෂොප්ව අල්ලගන්න. හර්මෝනි යන්න. ඔවුන්ගේ ඉත්තෙක් අල්ලාගන්නා හැම විටම සුදු ඉත්තන් කිසිම අනුකම්පාවක් පෙන්වුවේ නැත. ඉක්මනින්ම කළු ඉත්තන් සුන්බුන් ගොඩක් බිත්තිය අයිනේ ගොඩ ගැසුනි. හැරි සහ හර්මෝනි අනතුරේ වැටී ඇති බව රොන් දුටුවේය. ඉන්පසු ඔහු ලෑල්ල වටා යමින් කළු ඉත්තන් විනාශ වෙන අතර පුළුවන් තරම් සුදු ඉත්තන් අල්ලාගත්තේය. අපි ළඟටම ඇවිත් ඔහු එක්වරම මිමිනුවේය. ඉන්න මම හිතන්නම්. සුදු රැජින තම හිස් මුහුණ ඔහු වෙත හැරව්වාය. ඔව් රොන් සිහින් හඬින් කීවේය. ඒක තමයි එකම ක්‍රමේ. මාව අල්ලගන්න දෙන්න ඕනේ. නෑ හැරි සහ හර්මෝනි කෑගැසුවෝය. මේ චෙස් රොන් වහා කීවේය. ඔයාට සිද්ධ වෙනවා කැපවීම් කරන්න. මම අඩියක් ඉස්සරහට තියෙනවා. එතකොට රැජින මාව අල්ලගනි. ඒකෙන් ඔයාට රජාව චෙක්මේට් කරන්න පුළුවන් හැරි. ඒත් ඔයාට ස්නේප්ව නවත්තන්න ඕනද නැද්ද? රොන් බලන්න. ඔයා ඉක්මන් කරේ නැත්තං එයා පාෂාණය ගනි. වෙන කරන්නට දෙයක් නොවීය. ලෑස්තිද? රොන් සුදුමෙලි මුහුණින් නමුත් නිර්භීතව ඇසුවේය. ඔන්න මම යනවා. මේක දිනුවට පස්සේ මෙතන ඉන්න එපා. ඔහු අඩියක් ඉදිරියට තැබුවේය. සුදු රැජින කඩා පැන්නාය. ඈ තම ගල් අතින් රොන්ගේ හිස මැදට වැරෙන් පහරක් දුන්නාය. ඔහු බිම පතිත විය. හර්මෝනි හෝ තිබ්බත් තම කොටුවේම සිටියාය. සුදු රැජින රොන්න පැත්තකට ඇදගෙන ගියාය. රොන් සිහි නැතිව ගිය බවක් පෙනෙන්නට තිබිණි. හැරි වෙවුලමින් වම් පැත්තට ඔටු 3ක් ගියේය. චෙක්මේට්. සුදු රජු තම ඔටුන්න ගලවා හැරිගේ කකුල් දෙක ළඟට විසිකලේය. ඔවුන් දිනුවෝය. චෙස් මිනිසුන් දෙපසට වී හිස නමා ආචාර කරමින් ඉදිරිපස වූ දොර වෙත යාමට මඟ පාදා දුන්නෝය. අවසන් වතාවට බලාපොරොත්තු සුන් බැල්මක් රොන් වෙත හෙළූ හැරි සහ හර්මෝනි දොර හරහා වහා අනෙක් පටු පාර වෙත දිව ගියෝය. එතකොට එයාට මොකුත් වෙන්නේ නෑ. තමාවම සනසවමින් හැරි කීවේය. ඔයා හිතන්නේ ඊළඟට මොන වගේ දෙයක් තියෙයිද? අපිට මැඩම් ස්ප්‍රවුට්ගෙන් තිබ්බා යක්ෂයාගේ උකුල. යතුරු වලට මතුරන්නේ නැත්තේ ෆ්ලිට්වික්. මැග්ගොනිගල් තමයි චෙස් මිනිසුන්ට පණ දෙන්නේ නැත්තේ. එතකොට කුරල්ගේ මන්තරේ ඇරුණම ස්නේප්ගේ ඔවුන් තවත් දොරක් වෙත පැමිණ තිබින. හරිද එහෙනම්? හැරි රහසින් කීවේය. යමු. හැරි දොර තල්ලු කර විවෘත කළේය. අප්‍රසන්න ගන්ධයක් ඔවුන්ගේ නහපොඩු වසා ගත්තේය. දෙදෙනාම තම කබා ඉහළට ඔසවා නහය වසාගත්හ. ඇස්වල කඳුළු පුරවාගත් ඔවුන් දුටුවේ තමන් ඉදිරිපිට පොළොවේ ඔවුන් අල්ලාගත් ට්‍රෝල්ට වඩා විශාල ට්‍රෝල් කෙනෙක් හිසේ විශාල ගෙඩියකුත් සමග සිහි නැතිවී වැටි සිටින අයුරුයි. ඌ එක්ක සටන් කරන්න ඕනේ නැති එකට මට සතුටුයි. උගේ විශාල කකුලක් උඩින් පනින අතරේ හැරි සතුටින් කීවේය. ඉක්මන් කරන්න, මට හුස්ම ගන්න බෑ. ඔහු ඊළඟ දොර විවෘත කරද්දී ඊළඟට ඇති දේ දැන ගැනීමට දෙදෙනාම ඇතුළත බැලීමට බිය වූහ. නමුත් එහි බයවීමට කිසිවක් නොවීය. එහි වූයේ මේසයක් මත එක පෙළට තැබූ වෙනස් හැඩවල් වල බෝතල් 7ක් පමණි. ස්නේප්ගේ. හැරි කීවේය. අපිට මොනවද කරන්න තියෙන්නේ? ඔවුන් ඇතුළට අඩිය තබත්ම පිටුපස දොර පෙදෙස හරහා වහා ගින්නක් ඇවිලුණේය. එය සාමාන්‍ය ගින්නක් නොවේය. එය දම් පැහැ ගින්නකි. ඒ මොහොතේම ඉදිරිපස දොර හරහා කළු ගිනිදළු මතුවිය. ඔවුන් එහි සිරවිය. බලන්න. බෝතල් අසල වූ රෝල් කළ කඩදාසියක් හර්මෝනි අතර ගත්තාය. හැරි ඇගේ උරහිසට උඩින් එබී එය කියවන්නට විය. ඔබ ඉදිරියෙන් ඇත්තේ අනතුරයි. පිටුපසින් ආරක්ෂාවයි. අපි දෙදෙනෙක් ඔබට උදව් කරයි. ඔයා හොයාගන්න ඒක. අපි 7 දෙනා අතරින් එකක් ඔබව ඉදිරියට ගෙනයයි. තව එකක් බොන්න කෙනාව ආපසු යවයි. අපේ නොම්බර අතරින් 2ක් නෙටෙල් වයින් පමණි.
පෝලිමේ ඇති අපි තුනක් මිනිමරුවෝය. සදහටම මෙහි ඉන්නට අවශ්‍ය නැත්තම් තෝරගන්න. ඔයාගේ තෝරා ගැනීම වෙනුවෙන් අපි මේ උදව් 4 කරනවා. 1. කපටිම සංයෝජනය හැංගෙන කෙනාය. ඔබ හැම විටම නෙටල් වයින් වල පැත්තකින් තැබුවක් සොයා ගනීවි. 2. කෙළවරවල් දෙකේ ඇති දෙක එකිනෙකට වෙනස්ය. නමුත් ඉදිරියට ආවොත් එක්කෙනෙක්වත් ඔබේ මිතුරන් නොවේ. 3. ඔබට පේන පරිදි සියල්ලම වෙනස් ප්‍රමාණ වේ. අඟුටු මිට්ටන්වත් යෝධයන්වත් තමන් තුළ මරණය තබාගන්නේ නැත. 4. වමේ දෙවනියා සහ දකුණේ දෙවනියා වෙනස්වට පෙනුනත් ඔබ පානය කොළොත් නිවුන්නුය. හමෝනි තදින් සුසුමක් හෙළුවාය. හැරගේ පුදුමයට ඈ නොසිතූ ලෙස සිනාසුනාය. නියමයි හමෝනි කීවාය. මේක මායාවක් නෙවෙයි, තර්කයක්, ප්‍රහේලිකාවක්. බලවත් මායාකාරය ගොඩකට තර්ක්ෂාස්ත්‍රය බින්දුවක්වත් ඔළුවේ නෑ. එයාලා මෙතන හැමදාටම හිරවෙයි. ඒත් අපිවත් එහෙම වෙයි නැද්ද? අපෝ නෑ හමෝනි කීවාය. අපිට ඕනේ හැමදේම මේ කොලේ තියෙනවා. බෝතල් 7යි. 3ක් වස, 2ක් වයින්, 1ක් අපිව ආරක්ෂිතව කළු ගින්දර හරහා ගෙනියයි, 1ක් දම්පාට ගින්දර හරහා ගෙනියයි. ඒත් අපි කොහොමද දන්නේ කෝකද බොන්න ඕනේ කියලා? මට විනාඩියක් දෙන්න. හමෝනි කඩදාසිය කීප වරක්ම කියවුවාය. ඉන්පසු බෝතල් පේලිය අසල මුමුණමින් ඒවට ඇඟිල්ල දිගු කරමින් ඉහළ පහළ ගියාය. අවසානයේ ඈ අත්පුඩි ගැසුවාය. ඒක හරි ඈ කීවාය. පුංචිම බෝතලේ අපිව කළු ගින්දර හරහා පාෂාණයේ පැත්තට ගෙනියයි. හැරි කුඩා බෝතලේ දෙස බැලුවේය. ඒකේ අපි එක්කෙනෙකුට ඇති වෙන්න තියෙන්නේ. ඔහු කීවේය. එක උගුරක්වත් තරම්වත් නෑ. ඔවුන් එකිනෙකා දෙස බැලූහ. කෝකද එතකොට දම්පාට ගින්දර හරහා ආපහු ගෙනියන්නේ? හමෝනි පේලියේ දකුණු කෙළවරේ වූ රවුම් බෝතලයක් පෙන්නුවාය. ඔයා ඒක බොන්න. හැරි කීවේය. එපා අහන්න. ආපහු ගිහින් රොන්ව ගන්න. ඉගිලනේ අතුර තියෙන කාමරයෙන් කොසු අරන් එළියට යන්න. ඒ දොරෙන් එළියට ගිහින් ෆ්ලෆිව පහු කරන්න පුළුවන්. කෙලින්ම බකමෝනු කූඩුවට ගිහින් හෙඩ්වික් වයවන්න ඩම්බල්ඩෝට. අපිට එයාව ඕනේ. මට ඕන්නම් ස්නේප්ව ටික වෙලාවක් අල්ලගෙන ඉන්න පුළුවන් වෙයි. ඒත් එයාට මාව ඒ තරම් දෙයක් නෙවෙයි ඇත්තටම. ඒත් හැරි නම නොකියන කෙනා එතන හිටියොත් මම එකපාරක් වාසනාවන්ත වුණා. එහෙම නේද? තම කැරළ පෙන්වමින් හැරි කීවේය. සමහර විට මම ආයෙත් වතාවක් වාසනාවන්ත වෙයි. හමෝනි තොල් තද කරගත්තාය. ඈ එක්වරම දෑත් වේදා ඔහුව බදාගත්තාය. හමෝනි හැරි ඔයා හොඳම මායාකාරයෙක්. දන්නවද? මම ඔයා තරම් හොඳ නෑ. අය අතහරිත්ම ලැජ්ජාවෙන් හැරි කීවේය. මම හමෝනි කීවාය. පොතුයි බුද්ධියයි ඊට වඩා ගොඩක් වැදගත් දේවල් තියෙනවා හැරි. යාළුකමයි නිර්භීතකමයි. අනේ හැරි පරිස්සම් වෙන්න. ඔයා මුලින්ම බොන්න. හැරි කීවේය. කොයි එක කෝකද කියලා ඔයාට විශ්වාසයිනේ? ඔව් හමෝනි කීවාය. අවසානයේ ඈ රවුන් බෝතලයෙන් ලොකු උකුරක් බී වෙවුලුවාය. ඒක වහන්න වේනේ? හැරි නොයවසිල්ලෙන් ඇසුවේය. නෑ ඒත් ඒක අයිස් වගේ. ඉක්මන් කරන්න. ඒක මැකෙන්න කලින් යන්න. පරිස්සම් වෙන්න. ජයම වේවා. යන්න. හමෝනි ආපසු හැරි කෙලින්ම දම්පැහැ ගිනිදළු හරහා ගියාය. හැරි ලොකු හුස්මක් ගෙන කුඩාම බෝතලය අතට ගත්තේය. ඔහු කළු ගිනිදැල් වෙත හැරුණේය. ඔන්න මම එනවා කියූ ඔහු කුඩා බෝතලයේ වූදේ එක උගුරට බිව්වේය. එය ඇත්තටම දැනුනේ ඇඟ අයිස් වලින් වැහෙන්නක් මෙනි. ඔහු බෝතලය බිම දමා ඉදිරියට ගියේය. ඔහු තමාව තදකර අල්ලා ගත්තේය. ගිනිදළු ඔහුගේ සිරුරට ආසා කරන බව පෙනුණත් ඒවා ඔහුට දැනුනේ නැත. මොහොතකට ඔහුට කළු ගින්දර හැර කිසිවක් පෙනුනේ නැත. ඉන්පසු ඔහු අනිත් කුටියට පය තැබුවේය. එය අවසාන කුටිය විය. එහි දැනටමත් කෙනෙක් පැමිණ සිටියේය. නමුත් ඒ ස්නේප් නොවීය. ඒ වොල්ඩිමෝට්ද නොවීය. මතු සම්බන්ධයි. තවත් මෙවැනීම කොටසක් ලබන සතියේ බලාපොරොත්තු වන්න. පහුගිය කොටස් නැරඹීම සඳහා දකුණු පස උඩ කෙළවරේ ඇති කාඩය මත ක්ලික් කරන්න. ස්තුතියි.